ටියුට් එක කියලා. එතකොට ටියුට් එකට හැමෝම උත්තර ලියලා ඇති. එහෙම නේද? ඔව් සර්. ඔව්. ඔව් සර්. ටියුට් එකට හැමෝම උත්තර ලියලා ඇති. අපි අද දැන් කතා කරන්නට යන්නේ ටියුට් එක ගැන. අපි බලමු. මෙන්න මේ ටියුට් එක ගන්න අතට දැන් මම මේක ෂෙයා කරනවා ඔයගොල්ලන්ට. ආලෝකය සහ පෙනීම 6 ශ්‍රේණිය ඔය ටියුට් එක ගන්න. හරි. පළවෙනි ප්‍රශ්නේ. අපට පෙනීම ඇතිවීමට තිබිය යුතු අවශ්‍යතා දෙකක් දක්වන්න කියලා තියෙනවා. එතකොට මේක ටියුට් එක කරපුවා ඇති. ඒ අය හරි වැරදි දාගෙන ඒවට නිවැරදිව සවන් දෙන්න. හරි. දැන් බලමු. පෙනීම ඇතිවීමට තිබිය යුතු අවශ්‍යතා දෙකක් ගැන අපි කතා කරලා තිනවා. ඒ දෙක තමයි අපි කියනවා ආලෝකය. ඇස සහ ආලෝකය. ආලෝකය. ඔව්. ඇස ආලෝකය. මම මේ ඕගොල්ලන්ගේ මයික් ඕෆ් කරා ඔක්කොගෙම. සතුනට ඇති ආලෝක සංවේදී අවයව. ආලෝක සංවේදී අවයව. අපි කියනවා කවුද? ඇස. ආලෝක සංවේදී අවයව ඇස. ඊගාවට හිරු සිට එන ආලෝකය වර්ණ එකතුවකි. ඒ කුමන වර්ණද? කුමන වර්ණද? දැන් ඔයගොල්ලෝ සිංහලෙන් ගන්න මේක මම දන්නවා. මම ගන්න මේක ඉංග්‍රීසියෙන්. මට ලේසි ඒ විදිය. මෙන්න පුතේ මම ලියන විදිය. ඕක තමයි මම ලියන විදිය. දැන් අහන්නේ හිරුගේ සිට එන ආලෝකයේ වර්ණ එකතුවක ඒ කුමන වර්ණද කියලා. අපි කියනවා කොහොමද ඕගොල්ලෝ කියන්නේ? රතු පාට, තැඹිලි පාට, පාට, කහ පාට, කොළ පාට, නිල් පාට, ඉන්ඩිගෝ, දම්. මම කියන්නේ ඕක අනිත් පැත්තට. violet, indigo, blue, green, yellow, orange, red. ඒ විදිහ මට ලේසි. ඒකයි මම එහෙම කියන්නේ. කොහොම හරි ඕගොල්ලෝ වර්ණ 7 දැක්කුවා නම් ඒක හරි. දීප්ත වස්තු 4ක්, අදීප්ත වස්තු 4ක්. ඒවට උදාහරණ අපි ඕන තරම් දන්නවා. දීප්ත වස්තු. එතකොට දීප්ත වස්තු හැටියට අපිට බල්බය ලියන්න බෑ. අපි ලියන්න ඕන දැල් වෙන බල්බය කියලා. ඉටිපන්දම ලියන්න බෑ. දැල් වෙන ඉටිපන්දම. දීප්ත වස්තු. එතකොට සූර්යයා දීප්ත වස්තුවක්. තරු දීප්ත වස්තු. ඒ විදිහට ලියන්න පුළුවන්. ලියලා ඇති උත්තර. ලියලා තියෙනවා පුතේ හරි දාගන්න. ඊළඟට අදීප්ත වස්තු ගත්තොත් එහෙම අපි මේ ලෝකේ තියෙන බහුතරයක් තියෙන ගොඩක් තියෙන වස්තු තමයි අදීප්ත වස්තු කියලා අපි අදහස් කරන්නේ. එතකොට අදීප්ත වස්තු ඊට වඩා ගොඩක් තියෙනවා අදීප්ත වස්තු. එතන අපි ඕගොල්ලන්ගේ මේස උඩ තියෙන පොත, පෑන, අඩිරූල ඒව ගත්තොත් ඊට පස්සේ ශාක ඔය ගොඩාක් ඒවා අපි අදීප්ත වස්තු ඕගොල්ලෝ අදීප්ත වස්තු නම් කරලා ඇති ගොඩක්. හරි මම ඒවා ලියන්න යන්නේ නැහැ. ඊටාම සරල කාරණා. ඊට පස්සේ පහත වස්තු ආලෝකය අනුව පාර දෘශ්‍ය පාර භාෂක පාරාන්ද ලෙස බෙදා දක්වන්න. එතකොට ආලෝකයේ අණු ආලෝකයේ ගමන් කිරීම අනුවයි අපිට මේ කියන්නේ බෙදලා දක්වන්නට කියලා.
එතකොට අපි එහෙම බෙදලා දක්වපුවාම අපි බලමු කොහොමද මේ වස්තුන් අපිට පුළුවන් හඳුනා ගන්නට කියලා. දැන් මම ලකුණු කරනවා ඒ ටික. වීදුරු උළු. වීදුරු උළු. වීදුරු වලින් හදපු උළු කැට තියෙනවා. මොනවද? පාරදෘශ්‍යද, පාරභාෂකද, පාරාන්තද කියලා අහන්න. වීදුරු උළු. වීදුරු උළු පාරභාෂකයි. පාරභාෂකයි. පාරභාෂක. කළු කඩදාසි පාරාන්ධ. පාරාන්ධ. ඔව්. තෙල් කඩදාසි පාරභාෂක. ලී කැබලි පාරදෘශ්‍ය නෙවෙයි තෙල් කඩදාසි. ලී කැබලි පාරාන්ධ. පාරාන්ධ. පත්තර පාරභාෂක. පත්තර පිටුවක් පාරභාෂකයි. බල්බ ආවරණ. බල්බයක ආවරණය. ඒක පුතේ දෙකම එනවා. පාරදෘශ්‍යත් එනවා පාරභාෂකත් එනවා. දෙකම තියෙනවා. දැන් ඔයගලන් ගෙදර තියෙන පුතේ CFL බල්බ් එකක් නම් එහෙම නැත්නම් LED බල්බ් එකක් නම් ඒකේ ආවරණය පාරභාෂකයි. ඔය ඉරියන් දෙනෙක් කෙනා වහාම අයින් වෙන්න මෙතන ඉන්න ඕනේ නැහැ. මම එහෙම වුණොත් තියාගන්න මෙතන මම අංකවල අංක සඳහන් වෙන අය විතරයි තියාගන්න. අනිත් ඔක්කොම මම අයින් කරනවා මෙතනින්. ඔය ඉරියන් දෙනෙක් කෙනා වහාම මකන්න. මං කිව්වා මේක මම මේ කරන වැඩේට තියෙන්න ඕනි සහයෝගයක් ගෙදරින්. ඒ වගේම මේ දේවල් ඒ විදිහට වෙන්න ඕනි. වහාම මකන්න ඉර ඇඳපු කෙනා. ඔය ඉර ඇඳින කෙනා වහාම මකන්න. මෙතෙන්ට මේ මම කරන වැඩේ අගයක් නැති මිනිස්සු වෙන්නට අවශ්‍ය නැහැ. ඒක මේ ගෙදර අය දැනගන්න ඕනේ මේ ළමයි මොකද කරන්නේ කියලා. එසම මේවා නැවත මට පුන පුනා කියන්නට බෑ. මොකද මේ විදිහට හසුර හසුර මම පාඩම් කරන මිනිස්සෙක් නෙවෙයි. දැන් හොඳට මතක තියාගන්න මොනවද වෙන්නේ කියලා මෙතන. ඊගාවට බලන්න සාමාන්‍ය වාතය. සාමාන්‍ය වාතය පාරදෘශ්‍යයි. ඊගාවට දුම සහිත වාතය මට කියන්න මම උගන්වලා ඉවරයි ඒවා. පාරභාෂක. දුම සහිත වාතය පුතේ පාරභාෂකයි. හරි. දැන් ඊගාවට අපිට මේ කියනවා මේ ඇඳ දක්වන්නට කියලා. ඇඳ දක්වන්නට කියලා අපිට කියන්නේ මෙතන තියෙන කොටස් දෙකක්. එකක් ආලෝක කිරණ. අපි ආලෝක කිරණයක් මෙන්න මේ විදිහට නිරූපණය කරනවා. ආලෝක කිරණයක්. එතකොට ආලෝක කිරණයක් ඇඳට පස්සේ මේ ආලෝක කිරණයේ තියෙන අපි මැදින් යදන්නට ඕන ඊහිසක්. ඒ විදිහට ඊහිසක් යෙදුවේ නැත්නම් එහෙම ඒක වැරදි. යෙදුවේ නැත්නම් වැරදි. ඔය විදිහට තියෙන්න ඕනි දාලා. ඊට ආලෝක කදම්බයක් කියන්නේ කිරණ රාශියක එකතුවක් වෙනවා. කිරණ රාශියක එකතුවක්. එතකොට මේ කිරණ රාශියක එකතුව අපි මේ විදිහට නිරූපණය කරන්නට ඕනේ. ඔය විදිහට අපි නිරූපණය කරනවා සමාන්තර රේඛාවලින්. ඒතර මේක මැද තියෙන්නට ඕනේ ඊහිසක ලකුණක්. ඊහිසක ලකුණක්. කොහොම තියෙන්න ඕනේ. ඔන්න ආලෝක කදම්බ. ඊගාවට අංක 2 එහෙම ඇඳලා තියෙනවා නම් හරි දාගන්න.
ඊගාවට අංක 2 පාඩම දෙක ප්‍රශ්නය. පහත දැක්වෙන්නේ සුදු කඩදාසියක් මත පනාවක් තබා එයට විදුලි පන්දමක් මගින් ආලෝකයට වැටීමට සලස්වා ඇති ආකාරයයි. එතකොට මෙතන ඒ රූප සටහන නැහැ. රූප සටහන නැහැ. නැති වුණාට අපිට ප්‍රශ්නයක් නැහැ. තමයි ඇඳලා ඇති මේක රූප සටහන. ඔව් එතකොට මට අඳින්න තමයි මේක වෙලා යන්නේ ගොඩක්. ඕගොල්ලන්ට අඳින්න මෙච්චර වෙලාවක් යන්නේ නැහැ. එතකොට අපි මෙන්න මෙතන පනාව තියෙන බව නිරූපණයක් කරන්නට අවශ්‍යයි. පනාවේ දැති ටික කොහොම අඳින්නට අවශ්‍යයි මෙතන. ඔය විදිහට. දැන් ඔය ස්ථානයෙන් නිකුත් වෙන නැත්නම් ඔය ටෝච් එකෙන් නිකුත් වෙන ආලෝකය අපි නිරූපණය කරන්නට ඕනි. එතනින් නිකුත් වෙන ආලෝක කිරණ සමූහය ඔන්න ඔය විදිහට අපි නිරූපණය කරනවා එන ටික. දැන් මට පස්සේ පනාවෙන් එහා පැත්තට ගියාම අපි මෙන්න මේ කොටසේදී අපි ආලෝකය නිරූපණය කරන ආකාරයක් තියෙනවා. ඒ කොටස් ටික ඉරි ටික අපි නිරූපණය කරන ආකාරයක් තියෙනවා. එතන අපි ඉරි නිරූපණය කරන්න ගියාට පස්සේ අපි ඒක නිරූපණය කරන්නේ මෙන්න මෙහෙම. ඔව්. එතකොට අපි මේ විදිහට නිරූපණය කරන මේ තියෙන සුදු සිහින් රේඛා විතර තියෙනවා. අපිට ඇඳත හැකි ඔය විදිහට සුදු සිහින් රේඛා. අපි කියනවා ආලෝක කිරණ. කිරණ සහ කදම්බ ඇති ස්ථාන නම් කරන්න. එහෙනම් අපි කිරණ ඇති ස්ථාන සහ කදම්බ ඇති ස්ථාන. මෙන්න පුතේ කදම්බ තියෙන තැන. කදම්බයක් තියෙන තැන. මෙතන තමයි කදම්බය තියෙන්නේ. එතකොට කිරණ තියෙන්නේ මෙන්න මේ ස්ථානයේ. කිරණ. එතකොට මේ සුදු පාට එකක් අපි කිරණ එකක් කියලා හඳුන්වනවා. ඒ විදිහට සලකුණු විය යුතුයි. දැති තුලින් ගමන් කරන ආලෝකය පිළිබඳ සලකා බැලුව විට එතකොට දැති තියෙන්නේ පනාවේ. දැති තුලින් කියලා කියන්නේ මෙන්න මේ හරියේ. ගමන් කරන ආලෝකය පිළිබඳ සලකා බැලුව විට එහි ගමන පිළිබඳ එළඹිය හැකි නිගමනය කුමක්ද? ගමන. ඒක කිරණයක ගමන ගැන අපිට එළඹෙන්න පුළුවන් නිගමනය මොකක්ද කියලා යහන්නේ. මොකක්ද කියන්න පුළුවන්? ඇදයිද නැත්නම් ඇද නැද්ද? කියන්න. ඇදයිද ඇද නැද්ද? ඒ රේඛා ඇදයිද නැත්නම් ඇද නැද්ද? ඇද නැත්නම් කොහොමද කියන්නේ? සරල රේඛීය. very good. සරල රේඛීය බව. නිගමනය. එහෙනම් ආලෝකය සරල රේඛීයව ගමන් කරයි. නැත්නම් සරල රේඛීය වේ. ඊළඟට ආලෝකයේ ප්‍රයෝජන 3ක් දක්වන්න. ආලෝකයේ ප්‍රයෝජන 3ක්. ඒතර අපි ආලෝකයේ ප්‍රයෝජන දන්නවා එන්ඩොස්කෝප් උපකරණය තුලින් ශරීරය තුල නිරීක්ෂණ ලබා ගැනීම සඳහා විදුලිය නිපදවීම සඳහා ඉව දන්නවා. එතකොට අපිට ආලෝකය අවශ්‍යයි පෙනීම ලබා ගැනීමට අවශ්‍ය වෙනවා. ප්‍රදීපනයට. ඔව්. ඒ ආදී කරුණු ගොඩක් තියෙනවා. ඒ ගොඩෙන් අපෙන් අහන්නේ 3යි. උත්සවාදී උත්කර්ෂවත් කිරීම සඳහා. ඔව්. ඒවා. ඉතින් 3යි කරුණු අහන්නේ අපි කරුණු 6ක් විතර මම හිතන්නේ සාකච්ඡා කරලා තිනවා.
ඊගාවට දුමෙන් පිරුණු කුස්සියේ වහලයේ සිදුරකින් කුස්සියේ දුම පිරුණට පස්සේ වහලේ සිදුරකින් වැටෙන හිරු එළිය තුලින් ආලෝකයේ ගමන් මඟ නිරීක්ෂණය වන්නේ ඇයි? මට මේකට උත්තරේ කියන්න චනුමි. චනුමි මට මේකට උත්තරේ කියන්න. දුමෙන් පිරුණු කුස්සියේ වහලේ සිදුරකින් වැටෙන හිරු එළිය. කුස්සියේ වහලේ සිදුරක් තියෙනවලු. එතකොට කුස්සියේ දුම පිරීලා තියෙන වෙලාවක් පුතේ මේ කියන්නේ. හැමෝම අහගන්න කුස්සියේ එතකොට අපි ගත්තොත් කුස්සියේ දුම පිරීලා තියෙන වෙලාවක්. කුස්සියේ දුම පිරීලා තියෙන වෙලාවක කුස්සියේ තියෙන සිදුරකින් නැත්නම් වහලේ සිදුරකින් වැටෙන ආලෝක කිරණ ගමන් මඟ නිරීක්ෂණය වන්නේ ඇයි කියලා අහනවා. දැන් වහලේ සිදුරක් තියෙනවා නම් ඒ සිදුරෙන් එන ආලෝකය ගැන අපි මේ කතා කරන්නට යන්නේ. ඒකයි කියන්නේ. එතන අපි තුමු ඊට තියෙන වෙලාව කියන්නේ දවල් කාලෙදී. හෝම ඉරේලිය එන පාර පේනවා කුස්සියේදී. සාලෙදී පේන්නේ නැහැ. හේතුව කියන්නේ දුමෙන් පිරුණු වාතයේ තිබුණු දුමෙන් පිරුණු වාතයෙන්නේ දුමෙන් පිරුණු වාතය නිසා. උත්තරේ භාගයයි. දුමින් පිරුණු වාතයේදී ආලෝකය පාරභාෂක තත්ත්වයට පත්වීම හේතුවෙන් ඒකත් පොඩි වැරද්දක් තියෙනවා. පෙරට වාතය ගමන් කරන නිසා නෑ. දුමෙන් පිරුණු ඔව්. දුමෙන් පිරුණු වාතයේ පාරවන්දින ඔව්. දුමෙන් පිරුණු වාතයේ පාරවන්දින වාතය කොහොමද? පාර කොහොම නිසාද? පාර භාෂක නිසා. ඉතින් ඕක මම කියලා දුන්නේ ලේසර් එක අරගෙන ලේසර් කිරණයක් අරගෙන දුමෙන් පිරුණු වාතයට ඇතුළත් කළා තමයි මම කියලා දුන්නේ. එතකොට දුමෙන් පිරුණු වාතයේ තියෙනවා කුස්සේ තියෙන්න පුළුවන්. මේක සාලේ නෑ දුමෙන් පිරුණු වාතය. එතකොට සාලේ සිදුරකින් වැටෙන ආලෝකයේ ගමන් මඟ පේන්නේ නෑ. ගමන් මඟ පේන්නේ නෑ. කුස්සියේ සිදුරකින් වැටෙන ආලෝක කිරණයේ ගමන් මඟ අපිට පේනවා. ගමන් මඟ පේන්නේ ඇයි? කුස්සිය දුමෙන් පිරුණු වාතය නිසා, වාතය පාරභාෂක නිසා. මිදුම සාහිත්‍යයට භාවිතා කරන බල්බ වර්ගය. මොනවද පාවිච්චි කරන්නේ? fog light. ඔව්. හරි. ඊගාව හරි වැරදි යොදන්න තියෙන්නේ. ආලෝක කදම්බ මගින් කිරණ සෑදේලු. පොත පෙරලන්න පුතේ. පොත පෙරලන්න. මට කියන්න ආලෝක කදම්බයක් හඳුන්වලා තියෙන තැන. එතන බලන්න තියෙන වාක්‍ය මට කියන්න. ආලෝක කදම්බයක් හඳුන්වලා තියෙන තැන. ලියලා තියෙන වාක්‍ය මට කියන්න. වර්ණ රාශියක් එකතුවක් ආලෝක කදම්බයකින් ඇහෙන්නේ ආලෝක කිරණ රාශියක එකතුවක් ආලෝක කදම්බයකි. එහෙනම් මේ වාක්‍ය බලන්න. කදම්බ වලින් කිරණ හැදවාද? කිරණ මගින් කදම්බ හැදෙනවද? කියන්න. කිරණ මගින් කදම්බයක්. ඔව්. කිරණ මගින් කදම්බයක්. කිරණ මගින් කදම්බ සෑදේ. එහෙනම් මේක වැරදි. කිරණ මගින්
හරි. එහෙනම් මෙයා වැරදි. ඊගාවට දෙවෙනි එක. තෝමස් අල්වා එඩිසන් විදුලි බුබුළු සොයාගති. හරි. ඈ? හරි. ඊළඟ චන්ද්‍රයා ගැන කියනවා චන්ද්‍රයා දීප්ත වස්තුවකිලු. වැරදි. හරි නේද පුතේ? වැරදි. ඔව්. චන්ද්‍රයා අදීප්ත වස්තුවක්. චන්ද්‍රයාට ආලෝකය දෙන්නේ සූර්යයා. පොලිතින් පාරදෘශ්‍ය, පාරභාෂක, පාරහන්ද යන වර්ග තුනෙන්ම ඇත. වැරදි. හරි. එම තියෙනවා. එතන මේ ඉටිකොල පොලිතින් කියන්නේ ඔක්කොම මේ විදියයි. දැන් බලන්න කළු පාට පොලිතින් එකක් ගත්තොත් කළු පාට පොලිතින් එකක ඇතුළතින් ආලෝකය ගමන් කරන්නේ. එතකොට වර්ණවත් ඒවා තියෙනවා වර්ණත් ඒවෙන් යනවා. ඊගාවට අපි පිටකාර වලට දාන ඒවෙන් හොඳින් ආලෝකය ගමන් කරනවා. ඒ කියන්නේ පාර දෘශ්‍ය වෙනවා. ඒ විදිහට වර්ග තුනක් තියෙනවා. එන්ඩොස්කෝපය වෛද්‍ය විද්‍යාවේ ආලෝකය භාවිතා කරන උපකරණයකි. හරි. ඊගාවට ප්‍රකාශ තන්තු භාවිතා කර දිවා කල හිරු වලියෙන් නෙමෙයි එළියෙන් නිවෙස් ආලෝකමත් කරයි. හොඳයි. මේ කියන කාරණාව දිහා අපි පොඩ්ඩක් බලමු මේ විදිහට. රූප ටික පේනවද? රූප ටික පේන්නේ නැද්ද? ඈ? නෑ. පුදුම වැඩක්. ඔය රූප ටික පේන්නේ පේනවා. පේනවනේ? දැන් පොඩක් ඉන්න. ප්‍රකාශ තන්තු මොනවද පුතේ? ප්‍රකාශ තන්තු. හොඳට අහගන්න. Hello? Hello? හොඳට බලා ගන්න. ප්‍රකාශ කියලා කියන්නේ ආලෝකයට කියන තවත් නමක්. ප්‍රකාශ කියලා කියන්නේ පුතේ ආලෝකයට කියන තවත් නමක්. දැන් කෑ ගහන්න නැතුව හොඳට අහගන්න. ප්‍රකාශ කියලා කියන්නේ ආලෝකයට කියන තවත් නමක්. එතකොට ප්‍රකාශ තන්තු කියන්නේ ආලෝකය ගමන් කිරීමට උපකාර වන තන්තුවක්, කෙන්දක්. ඒ තන්තුව දිගේ මොනවද ගමන් කරන්නේ? මොනවද ගමන් කරන්නේ? ආලෝකයයි ගමන් කරන්නේ. දැන් මෙතන තියෙනවා ඒ වගේ කෙඳි දෙකක්. මේ එකක්. මේ තියෙන්නේ ආලෝකයේ ගමන් කරන තන්තු කෙඳි. මෙතන තියෙන්නේත් ඒවා. ආලෝකයේ ගමන් කරන කෙඳි හේවත් තන්තු තියෙනවා. දැන් අපිට කියන්නේ මොකක්ද? ආලෝකය ගමන් කරන කෙඳි නැත්තම් තන්තු භාවිතා කර දිවා කල හිරු එළියෙන් නිවේස ආලෝකමත් කරයි. පුළුවන් කරන්න. මේ වගේ කෙන්දක් ගෙයින් එළියට නිකුත් කරලා ඒ කෙන්දේ ඉඳන් එන ආලෝකය ගේ ඇතුළට ගත්තහම
නිවස හොඳින් ආලෝකමත් වෙනවා. ආලෝකමත් කරගන්නට පුළුවන්. එතකොට අපි ගත්තොත් ඔය බිම් ඒ කියන්නේ පොළොව ඇතුලේ තියෙන ගෙවල් ඒ ගාවට ඒ වගේ ස්ථාන ගත්තාම ඊටාම අඩු වියදමකින් විදුලි පිරිවැය අඩු කළා අපිට පුළුවන් වෙනවා මේ කෙඳි පාවිච්චි කරලා කෙඳි දිගේ ආලෝකය ගමන් කරන නිසා ඒ කෙඳි මගින් ආලෝකය විහිදවලා gedara නැත්තම් ගෙවල් අපිට පුළුවන් ආලෝකමත් කරගන්න. ඒ නිසා පුතේ ඒ වාක්‍ය හරි. ඒ වාක්‍ය හරි. එතකොට මේ රූප දෙකේ තියෙන ප්‍රකාශ තන්තු. මේ රූප දෙක ඉතින් ඔයගලන්ට හොයා ගන්නට වෙයි. හොයාගන්නට වෙනවා ඔයගලන්ට. බලමු. ඊගාවට අනිත් ප්‍රශ්නෙට අපි යමු. ඉරි ගහන අපි හරි වැරදි දාන කොටස් වල කරපොත්තා ඇස් කිහිපයක් ඇති සතෙකි. කරපොත්තට තියෙන පුතේ ඇස් දෙකයි. කරපොත්තට තියෙන ඇස් දෙකයි. ඇස් කිහිපයක් නෑ. නමුත් කරපොත්තට මෙන්න මෙහෙම තියෙනවා. කරපොත්තගේ එයාගේ ඇස හැදිලා තියෙන්නේ අක්ෂිකා කියන කුඩා ඒකක ගණනාවකින්. කුඩා ඒකක ගණනාවකින්. ඒ නිසා අපි කරපොත්තගේ ඇහැ පුතේ මෙන්න මෙහෙම ඇන්දොත් එහෙම මේ ඇහි අපි අක්ෂිකා නිරූපණය වෙන විදිහ මම ඕගලන්ට ඇඳලා පෙන්නන්නම්. බලන්න කෑ ගහන්න එපා. ඔන්න ඔහම කොටස් වලට බෙදිලා තියෙන්නේ එයාගේ. නමුත් තියෙන්නේ S දෙකයි කරපොත්තට වෙන S ගොඩක් නෑ එයාගේ. කොහොම බෙදිලා තියෙන්නේ ඇහැ. ඔන්න ඔහම කොටස් වලට බෙදිලා තියෙන්නේ. දැන් මේ එක කොටසක දැන් කරපොත්ත අපිව දැක්කොත් එහෙම අපි ලොකු කෙනෙක්නේ. කරපොත්තත් එක්ක බලපුවාම කරපොත්තට අපිව පේන්නේ මේ එක කොටසක අපේ එක කොටසක් පේන්නේ. අපේ ගොඩාක් අපිව පේන්නේ නැහැ. මේ එක හැකට. එතකොට එයාගේ මිනිසා කියන රූපය නිර්මාණය වෙන්නේ මේ කොටස් ඔක්කොම එකතුවෙන්. එහෙනම් දැන් මෙන්න මේ එක කොටසක් අපි අක්ෂිකාවක් කියලා හඳුන්වනවා. ඒ තනි කොටසක්. කරපොත්තා ඇස් කිහිපයක් ඇති සතෙක් කියන එක වැරදි. අක්ෂිකා ගොඩක් තියෙන සතෙක්. එහෙනම් ඔන්න ඔතන ලියා ගන්න පුතේ 7 වෙනි එක යටින්. ලියා ගන්න. එක් ඇසක් තුල අක්ෂිකා රාශියක් ඇත. අක්ෂිකා රාශියක් ඇත. ඉන්දුර මොනවද ඔය කෝණමානයක් අරගෙන කරන්නේ? අක්ෂිකා රාශියක් ඇත. හරි ඒ ඇති. ඊගාවට තාපය ශක්ති විශේෂයක් වද ආලෝකය ශක්ති විශේෂයක් නොවේ. මට කියන්න උත්තරේ. කියන්න හරිද වැරදිද? Ready. කියන්න Ready. වැරදි ඔව්. වැරදි. දෙකම ශක්ති විශේෂ.
රාත්‍රී කාලේ ශාකයේ ආලෝකය ලැබුණහොත් ප්‍රභා සංශ්ලේෂණය කරයි. කියන්න. වැරදි. නෑ නෑ හරි. ලැබුණොත් කරනවා. ලැබුණොත් කරනවා. තරු යන ආලෝක ප්‍රභවයකි. කියන්න. හරි. තරු ආලෝක ප්‍රභවයක්. ග්‍රහලෝක වැරදි. අදීපුත. ඔව්. වැරදි. 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 ඔව්. හරි. දැන් බලමු ඊළඟ කොටස. හොඳයි. ඊළඟ එක බලමු අපි. වගුවක් පුරවන්න තියෙන්නේ අපිට. බලමු කොහොමද අපිට වගුව පුරවන්න කියලා පුළුවන් කියලා. හතරවෙනි ප්‍රශ්නේ. පහත එක් එක් ද්‍රව්‍ය තැබූ විට පහත එක් එක් ද්‍රව්‍ය තැබූ විට ඉටිපන්දම් දැල්ල නිරීක්ෂණය කළ හැකිද නොහැකිද යන්නත් ඒ අනුව පහත වගුව පුරවන්න. ලෝහ තහඩුවක් තිබ්බහම ඉටිපන්දම් එළිය පැහැදිලිව පෙනේද නොපෙනේද? කියන්න. නොපෙනේ. ඉටිපන්දම් එළිය පැහැදිලිව පෙනේද? කියන්න පුතේ. කිසිවක් නොපෙනේ. මේ තැන් වලට හිස්. කිසිවක් නොපෙනේ. ඊළඟ එක. තුනී වීදුරු තහඩුවක්. දැන් බලන්න. තුනී වීදුරු තහඩුවක් කිව්වම ඊට පහලින් තියෙන එක තමයි මල් වීදුරුවක් කියන්නේ. එහෙනම් මේ තුනී වීදුරු තහඩුව කියන එක පුතේ අපිට සලකන්නට වෙනවා අවර්ණ වීදුරුවක් කියලා. එහෙනම් ඉටිපන්දම් එළිය පැහැදිලිව පේනේද පැහැදිලිව නොපෙනේද කියන දෙකෙන් එකක් එන්නේ. කවුද එන්නේ? පැහැදිලිව පෙනේ. මල් වීදුරු. very good. පැහැදිලිව නොපෙනේ. සවුකොළ කඩදාසි. පැහැදිලිව නොපෙනේ. හොඳයි. කළු කඩදාසි. කිසිවක් නොපෙනේ. කිසිවක් නොපෙනේ. ඔව්. තෙල් කඩදාසි. ඔව් පැහැදිලිව නොපෙනේ. ඝනකම පොලිතින්. කිසිවක් නොපෙනේ. ඝනකම පොලිතින්. මෙයා පත්තර කඩදාසි. පැහැදිලිව නොපෙනේ. ඔය විදිහට වගුව එන්නේ. පල්ලෙහා. හොඳයි. අපි යන් ඊළඟ කොටසට. බලමු. පහත ප්‍රකාශ නිවැරදි නම් හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණද යොදන්න. බලමු. එකත් ඉස්සෙල්ලා වගේ. වෛද්‍යවරු එන්ඩොස්කෝප් නම් උපකරණය ශරීර අභ්‍යන්තරයේ සිදු කරන ලබන කටයුතු වලට යොදා ගනී. හරි. එක හරි. රාමු කරන ලද පින්තූරයක මුහුණත සඳහා පාරාන්ද වීදුරු යොදා ගැනීම සුදුසුය.
එතකොට ෆොටෝ එක රාමු කරපු එකකින් වැඩක් නෑ. විදුලි ආලෝකයේ අරපිරිමැස්මෙන් භාවිතා කිරීම අප සතු යුතුයකමක් නොවේ. වැරදි. විදුලිය ආලෝක වටිනා සම්පතක්. බුධ යනු ග්‍රහලෝකයකි. හරි. වාතය පාරදෘශ්‍ය වේ. හරි. වාතය පාරදෘශ්‍යයි. ඊගාවට ප්‍රකාශ තන්තු රාශියක එකතුව ප්‍රකාශ නලයක් ලෙස හඳුන්වයි. හරි. 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 ඊළඟ ග්‍රහලෝකයට ආලෝකය නිකුත් කිරීමේ හැකියාවක් නොමැත. හරි. 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 ප්‍රකාශ තන්තු මගින් ආලෝකය ලබාගත හැකි. හරි. හරි. දැන් මම ඉස්සෙල්ලා කිව්වනේ ඒ ඇතුළට ගන්න පුළුවන් කියලා. රාත්‍රී කාලයේ කළු පැහැති ඇඳුම් ඇඳගෙන ගමන් කිරීම සුදුසුය. වැරදි. ඇයි එහෙම කියන්නේ? ඇයි එහෙම කියන්නේ? වහල වලට පේන්නේ නැහැ. අපි මෙහෙම හිතමුකෝ. අපි රැට කළු ඇඳුමක් ඇඳගෙන ෆුට් බයික් එකේ යනවා. කාව විතරද පේන්නේ? බයිසිකලේ විතරයි. ඔව්. අච්චල සීයලා බය වෙයි සමහරට හොල්මනක් බයිසිකලේ යනවා කියලා. එතකොට මේ රාත්‍රියේදී පුතේ කළු පැහැති ඇඳුම් හොඳ නැහැ කියලා කියන්නේ අපිව පේන්නේ නැහැ. විශේෂයෙන් මේ මොන අවස්ථාවේදීද පාරේ මහ පාරේ නැත්නම් රථ වාහන ගමන් කරන පාරේ යනකොට තමයි අපිට මේ ප්‍රශ්නේ ගොඩක්ම බලපාන්නේ. මොකද රියදුරට හොඳින් පේන්නේ නැති අවස්ථාවක් තමයි රාත්‍රිය කියලා කියන්නේ දවල්ට වඩා. ඒ හින්දා කළු පැහැති ඇඳුම් ඇඳගෙන ගමන් කිරීම ඊගාවට බයිසිකල් මෝටර් බයිසිකල් වගේ දේවල් වල ගමන් කිරීම සුදුසු වෙන්නේ නැහැ විශේෂයෙන්. එහෙනම් මේක හරිද වැරදිද? මේක වැරදි. ආලෝකයේ සරල රේඛීයව ගමන් කරයි. හරි. 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 ඊළඟ කොටස බලමු. A සහ B ගලපන්නලු. A සහ B ගලපන්නලු. බලමු අපි ගලපලා. දීප්ත වස්තු අදීප්ත වස්තු දාලා බලමු. පාරදෘශ්‍ය ද්‍රව්‍ය සෙලෝෆේන් කඩදාසි. පාරදෘශ්‍ය ද්‍රව්‍ය. සෙලෝෆේන් කඩදාසි. ඔව් පුතේ. සෙලෝෆේන් කඩදාසි. බලමුකෝ. පාරභාෂක ද්‍රව්‍ය. අල්විදුරු. ඔව්. පාරාන්ධ ද්‍රව්‍ය. කළු කඩදාසි. ප්‍රභා සංශ්ලේෂණය.
මොනවද ඕනි කරන්නේ? ආලෝකය. 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 ප්‍රකාශ තන්තු. එන්ඩස්කෝප්. ප්‍රකාශ තන්තු. නටන ආලෝක හදන. එන්ඩොස්කෝපය. එන්ඩස්කෝප්. හරි. ආලෝක කදම්බ. නටන ආලෝක ධාරා. ප්‍රදීපාගාරය. අකි පිටකෙන්. විනෝදාංශාලයට. ෆෝන් එක මොකක්ද? ඊගාවට විනෝදාස්වාදය. නටන ආලෝක ධාරා. ඔව් පුතේ නටන ආලෝක දහරා. ආලෝක කදම්බේ විනෝදාස්වාද ආලෝක සංඥා. මාර්ග සංඥා. මාර්ග සංඥා. ඔන්න හරි. ආලෝක ධාරා. වෙලාව ඇද්ද? ඇතිස. හරි. ඇතිස. හරි. ඔව්. අපි යන් ඊළඟ කොටසට. මේ ප්‍රහේලිකාව ටිකක් අමාරුයි. සමහර ඒවා ගැලපෙන්නේ නැහැ. එහෙනම් අපි චුට්ටක් මේක තියලා තියමු. ගොඩක් අය පුරවන්න නැතුව ඇති ටිකක් අමාරුයි පුතේ මේක. ඒක තියමු අපි. ඒක තියලා අපි යමු අනෙත් ප්‍රශ්නාවලියට. තව ටියුට් එකක් තියෙනවනේ. ඒකට යන්න අපි බලමු. සමහර අයට මේ සිග්නල් අඩුයි. හොඳයි අපි බලමු. සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. ටියුට් එක ෂෙයා වෙලා ඇති ඕගලන්ට. අපිට කියනවා වරහන් තුල දී ඇති වචන වලින් සුදුසු වචන යොදා හිස්තැන් පුරවන්නට කියලා. එහෙම කියනවා. අපි බලමු. වරහන් තුල තියෙන වචන ටික උඩින් දාලා තිනවා. යටින් තියෙනවා වාක්‍ය කිහිපයක්. ඒවට අපි ගලපන්නට ඕනේ සුදුසු වචනය. පෙනීම සඳහා ආලෝකය සහ සාධක දෙකම අවශ්‍ය වේ. ආලෝකය. ඔව්. ඒක තමයි. ආලෝකය නිකුත් කරන වස්තු ආලෝක ප්‍රභව. ඔව්. දීප්ත වස්තු. ආලෝක ප්‍රභව. ඔව් දීප්ත. එහෙම නැත්නම් ප්‍රභව. ආලෝක ප්‍රභව කියලා කියනවා. ඒ දෙකම හරි දෙකෙන් කොයික තිබුණත්. ආලෝකය
සරල රේඛීයව සරල රේඛීය මාර්ගයක ගමන් කරයි. සරල රේඛීය මාර්ගයක ගමන් කරයි. ඊගාව එක. ආලෝක කිරණ රාශියක් එකතු වීමෙන් ආලෝක කදම්බයක් ආලෝක කදම්බයක් හටගනී. ඊළඟ එක ඊහිස සහිත සරල රේඛාවක් මගින් ආලෝක කිරණය ආලෝක කිරණයක් නිරූපණය කරනු ලැබේ. ඔව්. නිරූපණය කරනු ලැබේ. බලමු. තමා විසින් ආලෝකය නිකුත් කරන වස්තු දීප්ත වස්තු. තෙල් කඩදාසි පාරභාෂක ද්‍රව්‍යකි. පාරදෘශ්‍ය ද්‍රව්‍යයක් මෙතන තියෙන. ආලෝකය වාතය. හරිත ශාකවල ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය ශක්තිය ලබා ගන්නේ ඔව්. සූර්යාලෝකය මගිනි. කළු කඩදාසියේ පාරාන්ධ ද්‍රව්‍යයක්. ඔව්. හරි වැරදි දාන්නලු ආයේ. ජලංගනා ගාව පේපර් එක තියෙනවද? ඈ? පේපර් එක තියෙනවද? පේපර් එක තියෙනවද? අනිත් යාළුවා ගාව තියෙනවා. ඔයා ගාව තියෙනවද පේපර් එක? අපි යමු ඊළඟ කොටසට. බලන්න. වස්තු දැකීම සඳහා ආලෝකයේ තිබීම පමණක් ප්‍රමාණවත් වේ.
වැරදි. වැරදි. තමා විසින්ම ආලෝකය නිකුත් නොකරන වස්තු අදීප්ත වස්තු වේ. හරි. හරි. චන්ද්‍රයා දීප්ත වස්තුවකි. වැරදි. වැරදි. පාරභාෂක ද්‍රව්‍ය තුලින් ආලෝකය පෙනෙන නමුත් ආලෝකය නිකුත් කරන වස්තුව නොපෙනේ. හරි. 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 ඊළඟ මීදුම ඇති අවස්ථාවල වාතය පාරභාෂක වේ. හරි. ඔව්. ඒක උගන්වලා තියෙන එක හරි. විදුලි බුබුල ස්වභාවික ආලෝක ප්‍රභවයකි. වැරදි. ඒක කෘත්‍රිම එකක් අපි හදපු එකක්. සංවේදන කටයුතු සඳහා ආලෝකය භාවිතා නොවේ. වැරදි. මම ඒක අන්තිමට කිව්වා. ඔව් ඒක වැරදි. විදුලි සූත්‍රිකාව විදුලි පහන නිපදවන ලද්දේ තෝමස් අල්වා එඩිසන් විසිනි. හරි. හරි. අනතුරු ඇඟවීම සඳහා බොහෝ විට කොළ වර්ණය යොදා ගනී. වැරදි. මොනවාද දෙනම් ගන්නෙ? රතු පාට. රතු. ඔව් රතු පාටයි ගන්න. ඔව් හරි. ඊළඟ එන්ඩෝස්කෝප් ලෙස හැඳින්වෙන්නේ වෛද්‍ය පරීක්ෂණ කටයුතුවලදී ශරීර අභ්‍යන්තරය නිරීක්ෂණය කිරීමට යොදා ගන්නා උපකරණයකි. හරි. බලමු. මේ ලැයිස්තුවේ තියෙන ඒවා දාන්නලු අපිට වගුවට. බලමු අපි වගුවට දාන්න. මල් වීදුරු. පාරභාෂක. පාරභාෂක ද්‍රව්‍ය. අවර්ණ සෙලෝපේන්ට්. පාරදෘශ්‍ය. රෙජිෆෝම්. ආරාන්ද. ඔව්. ලී. පාරාන්ද. කාඩ්බෝඩ්. ඔව්. ඊළඟ ටිෂු කඩදාසි. පාරභාෂක. හලෝ හෙලෝ බලමු. ටිෂු පාරභාෂක, තෙල් කඩදාසි පාරභාෂක, වාතය පාරදෘශ්‍ය, පිරිසිදු ජලය පොල් තෙල් පාරභාෂක තාර කළුගල් තුනී වීදුරු ගඩොල් ඔය විදිහට එන්නේ. ඊළඟ ප්‍රශ්නේ. ඔව්. බිසිල් බෝඩ් පාරාන්දද? මොකද පුතේ? බිසිල් බෝඩ් පාරාන්ද ද්‍රව්‍යයක්ද? ඔයාගේ ඔය පොතේ පිට කවරේ හදලා තියෙන බිසිල් බෝඩ් වගේ එකකින්. ඒක ලයිට් එකට අල්ලලා බලන්න උඩට ඒක ඇතුලෙන් ලයිට් එක පේනවද කියලා? නැහැ. පේන්නේ නැද්ද? නැහැ. ආලෝකය එනවා පේනවද? නැහැ. එහෙනම් මොකද්ද බිසිල් බෝඩ් කියන්නේ? පාරාන්ද ද්‍රව්‍ය. එහෙමයි ඉගෙන ගන්න ඈ. ඊළඟ එක බලමු.
පහත දැක්වෙන එක් ප්‍රශ්නය සමග දී ඇති පිළිතුරු වලින් ගැළපෙන පිළිතුර තෝරා පිළිතුර තෝරන්න කියලා කියනවා. බලමු. පාරභාෂික පමණක් අඩංගු පිළිතුර. දෙක ටිෂු මල්කඩදා මල් වීදුරු තෙල් කඩදාස්. දෙක. බලමු ඊළඟ එක. අසත්‍ය කියන්නේ පුතේ වැරදි ප්‍රකාශය. ඔව්. චන්ද්‍රයා දීප්ත වස්තුවක් ලෙස සැලකිය හැක. චන්ද්‍රයා දීප්ත වස්තුවක් ලෙස සැලකිය හැක. මොකද්ද පුතේ? චන්ද්‍රයා දීප්ත වස්තුවක් ලෙස සැලකිය හැක. සැලකිය හැක. වැරදි එක නේද? ඔව්. හා. බලමු. චන්ද්‍රයා දීප්ත වස්තුවක් ලෙස සැලකිය හැක. ඔව් ඒක වැරදි. අපෙන් අහන්නේ අසත්‍ය නැත්තම් වැරදි එක නේද? අපි මේ තුන්වෙනි පරීක්ෂණය කරාද? මොකද්ද මේකෙන් කියවෙන්නේ? ආලෝකයේ ගමන් ආලෝකයේ සරල රේඛීව ගමන් කිරීම කරන ඔව් අංක 4. රූපේ දක්වා ඇත්තේ ආලෝක කදම්බය. ඊගාව බලමු මේ ප්‍රශ්න ටික. අදීප්ත වස්තුව චන්ද්‍රයා අමින් චන්ද්‍රයා අන්න බලන්නකෝ දැන් මෙතන තියෙන පුතේ ගම්ම විදුලි පහන නෙවෙයි දැල් වෙන විදුලි පහන කියලා. හරි? විවිධ සංඥා නිකුත් කිරීම සඳහා ආලෝකය යොදා ගන්න අවස්ථා ඇත. බොහෝ විට අනතුරක් ඇඟීම සිදු කරන්නේ ඉස්සෙල්ලත් අපි ලිව්වා නේද? ඔව්. හඳුන් කූරු දුම පිර වූ බෝතලයකට කරාද? සිදුරක් සහිත කළු කඩදාසියකින් මුහුණට ආවරණය කරන ලද විදුලි පන්දමක ආලෝකය එල්ල කළ විට ආලෝකයේ ගමන් මඟ සරල රේඛීය බව නිරීක්ෂණය කළ හැකියි. අපි විදුලි පන්දමක එළිය නෙවෙයි ගත්තේ මොන එළියද ගත්තේ? ලේසර් එක. ඔව්. මෙහිදී බෝතලයේ බෝතලයට දුම පුරවන්නේ ඇයි? ඔව් වාතය පාරභාෂක කරන්න. ඊළඟ අපි බලමු ප්‍රකාශ ටික හරිද කියලා. බලමු ප්‍රකාශ ටික හරිද කියලා. ප්‍රකාශ තන්තු හරහා ආලෝකය මගෙන් පණිවිඩ සම්ප්‍රේෂණය කරනු ලැබේ. හරි. ප්‍රකාශ තන්තු තාක්ෂණය සිරුර අභ්‍යන්තරයේ රෝග විනිශ්චය සඳහා යොදා ගැනේ. හරි. සංඥා සඳහා ආලෝකය යොදා ගැනීමෙන් වැඩි අවධානයක් ලබා ගත හැක. හරි. මේකයි පොලිසියේ මාමා කෙනෙක් ඉන්නවා පුතේ. අර යා ඉන්නේ පාර මැද්දේ වාහන වලට එන්න කියනවා, නවතින්න කියනවා, යන්න කියනවා, විසිල් ගහනවා. එයාට වඩා එයාද හොඳ අපිට එහෙම නැත්තම් මාර්ග සංඥා විදියට කලර් ලයිට් ද අවධානය වැඩි. ඔව් කලර් ලයිට් වල අපිට අවධානය වැඩි. එතකොට තියෙනවා රතු පාට, කහ පාට, කොළ පාට වර්ණ තුන අපි පාවිච්චි කරනවා. අන්න ඒ වෙලාවේදී හොඳ අපිට ඇසට අවධානයක් තියෙන නිසා
සංඥා සඳහා ආලෝකය යොදා ගැනීමෙන් වැඩි අවධානයක් ලබා ගත කියන එක හරි. එහෙනම් මේ ප්‍රකාශ තුනම ඊටාම හරි. නිවැරදි. හරි. සත්‍ය වන්නේ. බලමු ඊළඟ එක. පිළිවෙලින් පාරදෘශ්‍ය. එහෙනම් ඉස්සෙල්ලාම පාරදෘශ්‍ය කෙනෙක් ඉන්නට ඕනි. පාරදෘශ්‍ය. එහෙනම් ලී කියන උත්තරේ වැරදි. ලී පාරදෘශ්‍ය නෑ. තෙල් කඩදාසි පාරදෘශ්‍ය නෑ දෙවෙනි එකේ. එයත් වැරදි. 3ට තියෙන්නේ වීදුරු. එයා හරි. 4 තියෙන්නේ වීදුරු. 3යි 4යි දෙකම හරි පාරදෘශ්‍ය ගැන සලකනකොට. දෙවෙනි එක පාරභාෂක වෙන්න ඕනි. දෙවෙනි එක පාරභාෂක නම් ලී පාරභාෂකද? නැත. එහෙනම් තෙල් කඩදාසි පාරභාෂකයි. ඔව්. ඔව්. ඊගාවට පාරාන්ධ ලී. එහෙනම් උත්තරේ අංක 4. බලන්න. පහත සඳහන් ඒවායින් අසත්‍ය ප්‍රකාශය තෝරන්න. අසත්‍ය කියන්නේ වැරදි. ශාකවල ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිය ලබා ගන්නේ සූර්යාලෝකය මගිනි. හරි. ආලෝකවත්ව දිස්වන නිසා චන්ද්‍රයා දීප්ත වස්තුවකි. වැරදි. ආලෝකය අනවශ්‍ය ලෙස යොදා ගැනීම ශක්තිය හා මුදල් නාස්ති කිරීමකි. හරි. අන් අයට කරදරයක් නොවන ලෙස ආලෝකය භාවිතා කළ යුතුය. හරි. අනිත් අයට කරදරයක් වෙන ආලෝකයක් කියන්න තියෙන තැන කියන්න. ටෝච් එක. ටෝච් එක? අපෝ නෑ. ටෝච් ඇයි එකෙන් සර් කරදර රෑට නෑ. ගෙවල් වලට ගහනකොට නෑ එහෙම නෙවෙයි. කෙනෙක් කාමරේ ඇයි සර් නිදාගෙන ඉන්නකොට තව කෙනෙක් ගිහලා ලයිට් එක දානවා. තව එකක් අපි ගම්මු. සර් වාහනවල හෙඩ්ලයිට් අන්න හරි පුතේ. ඒක තමයි මාත් කියන්න ගියේ. දැන් අපි ඉස්සරහෙන් වාහනයක් එනකොට එයා වාහනේ හෙඩ්ලයිට් එක ඩිම් කරේ නැත්තම් පහලට දාගත්තේ නැහැ කියලා අපේ වාහනේ අපි අපේ ලයිට් එකත් මේ ඩිම් කරේ නැතුව නැත්තම් පහලට දාන්න නැතුව ගියාම වැරදි. එතකොට එක්කෙනෙක් එහෙම අනිත් කෙනා කරා කියලා එහෙම කරන්න හොඳ නැහැ. එතකොට අපි අනිත් අයට කරදරයක් නැති විදිහට තමයි පාරේ යන්න ඕනි. වාහනේ එලවන්න ඕනි. එතකොට ඒත් එක්කම ආලෝකය පාවිච්චි කරන්න ඕනි කරදරයක් නැතුව. ඒ සයි එහෙම කියන්නේ. බඩගිනි ගේන්න ගිහිල්ලා. බලමු ඊළඟ. එතකොට එහෙනම් වැරදි එක අපෙන් අහන්නේ අංක 2 තමයි වැරදි එක ළමයින්ට තේරෙනවා ඒක. අසත්‍ය ප්‍රකාශය කිව්වහම වැරදි එක. ඊළඟට බලමු. ගලපන්න තියෙන්නේ. ඉස්සෙල්ලා වගේම එකක්. ආලෝකය නිකුත් කරන වස්තු. ආලෝක ප්‍රභව. ආලෝක ප්‍රභව. දීප්ත වස්තු. ඔව් දීප්ත වස්තුත් වෙනවා. අපි මේකට දැනට ගහලා බලමුකෝ පුතේ.
ඔයා ගැහුවා නම් ඒක ඒත් හරි. ආලෝක කිරණ රාශියක් එකතු වීමෙන් සෑදී. ආලෝක කදම්බ. තමා විසින් ආලෝකය නිකුත් කරන වස්තු. ඊටෝන් ඔව්. ඉතින් ඒක දීප්ත මාරු වුණාට වස්තු. කමක් නැහැ. දීප්ත වස්තු ආලෝක ප්‍රභාවත් එක්ක හොඳේ. ඊළඟට ඊහිසක් සහිත සරල රේඛාවකින් ආලෝක කිරණ. ආලෝකයේ ගමන් කිරීමේ ඉඩ දෙන අතර පැහැදිලිව අනිත් පැත්තේ ඇති ද්‍රව්‍ය දැකීමට හැකි ද්‍රව්‍ය පාරදෘශ්‍ය. ඔව්. මේවා හරහා ආලෝකය මගින් පණිවිඩ සම්ප්‍රේෂණය කළ හැක. ප්‍රකාශ තන්තු. ආලෝකයේ ගමන් කිරීමේ ඉඩ දෙන අතර පැහැදිලිව අනිත් පැත්තේ ඇති ද්‍රව්‍ය දැකීමට නොහැකි ද්‍රව්‍ය පාරභාෂක. වෛද්‍ය පරීක්ෂණ කටයුතු වලදී ශරීර අභ්‍යන්තරයේ පිරික්සීමට ප්‍රකාශ තන්තු උපයෝගී කරගන්නා උපකරණය එන්ඩොස්කෝපය. කෘත්‍රිම ආලෝක ප්‍රභාවයක් ලෙස අද භාවිතාවේ බහුලව බුබුල. මේ ද්‍රව්‍ය වලින් බැලුව විට අනෙක් පස ඇති ආලෝකය හෝ ද්‍රව්‍ය නොපෙනේ. ආරාන්ධ ද්‍රව්‍ය. හොඳයි. එහෙනම් අපේ ටියුට් එක අවසන්. පැනවන් ගල් හරි. බලන්නද?
ආවම නෑනේ. මොකක්ද ඒ සද්දේ? බලන්න අඳුරන කෙනෙක්ද කියලා ඉන්නේ. අපිට ඇසීම සිදුවන ආකාරය. කනේ ඇතුලේ තියෙන කොටස්. දැන් මේක පෙන්නුවට පස්සේ අද රෑ ගිනි කූරු අරගෙන ඉරටු කෑලි අරගෙන ස්පෝක් කම්බි අරගෙන කම්බි කෑලි අරගෙන කනහාරන්න එහෙම නෑ. මේ කොටස් තුන කහ පාටින් පෙන්වන්නේ පුතේ අපේ ශරීරයේ තියෙන කුඩාම අස්ථි කොටස් තුන වාර්තා වෙන්නේ අපේ කන ඇතුලේ. අපේ ශරීරයේ තියෙන කුඩාම අස්ථි කොටස් තුන වාර්තා වෙන්නේ කන ඇතුලේ. ඒ කහ පාට කොටස් තුන තමයි ඒ තියෙන්නේ. ඊගාට කනේ ගොළු බෙල්ලෙක් නැහැ. ඔය නිල් පාටට වකුඩු වෙලා තියෙන අපි කර්ණ ශංකය කියන උපකරණය. හරි එතකොට මේ ශබ්දය ඇහිලා කනේ ශබ්දය මොලේට ගිහින් තමයි පුතේ ඔය තියෙන්නේ මොලේ කැරකෙන්නේ මොලේ හොඳේ එතකොට මේ කන් පෙත්තෙන් ඒක කන ඇතුළට ගිහිල්ලා ඔය මාර්ගය ඇතුලේ ගමන් කළා මොලේ වෙත යනවා කියලා කියන්නේ ශබ්දේ තේරුම් ගන්නයි මොලේට අරගෙන යන්නේ එහෙම නැතුව සද්ද ඇහෙනකොට මොලේ කැරකෙන්නේ නැහැ හොඳේ හොඳයි ඔයගලන්ට පාඩමට යන නිසායි මම ආලෝකයේ පාඩමේ ඉඳලා මේ පාඩමට යන නිසායි පොඩ්ඩක් පෙන්නුවේ බුත්සර නැගිටින්න බලන්න කෞශල්‍ය මොකෝ කටේ ඇඟිලි ගහගෙන ඉන්නේ ඔය ඉෂේන් ඉඳුරගේ ෆෝන් එක ඉස්සෙල්ලා තිබ්බේ අනිත් පැත්තට දැන් ඉන්නේ ඔළුවෙන් හිටගෙන මොකද ඔක කරකවන්නේ සගබඹරයක්ද ශබ්දය සහ ඇසීම අපේ පාඩම උනේ තව ටිකකින් පාඩමේයි ෆෝන් එකට දැන් හරි අපි සාකච්ඡා කරපු කරුණු ශබ්දය කියන්නේ ශක්ති විශේෂයක් කියලා අපි දැනගත්තා ඒකට කියන තව නමක් අපි හඳුන්වනවා ධ්වනිය අප අවට පරිසරයේ විවිධ ශබ්ද ඇස පරිසරයේ තියෙන ශබ්ද අපි නිවස තුල ගෙවත්තේ අපට ඇසෙන ශබ්ද මාර්ගයේ අසල අපට ඇසෙන ශබ්ද රාත්‍රියේ අපට ඇසෙන ශබ්ද
ශරීරය තුල අපට ඇසෙන ශබ්ද කතා කළා. ක්‍රියාකාරකමක් කළා. උපකරණයේ නම කියන්න. සරසුල. සරසුල. නම ඇහුවා? ඔව්. සරසුල. ඔව්. උපකරණය ක්‍රියාත්මක කර කන වෙත ලංකවට නිරීක්ෂණය ශබ්දයක් ඇසේ. අතින් ඇල්ලූ විට අතට දැනෙන්නේ කම්පනය. දෙදරීම. දෙදරීම. බොහොම හොඳයි. එසේනම් ශබ්ද උපදින්නේ කෙසේද? කම්පනය වන නිසා. ඔව් තේ වස්තු කම්පනය වන නිසා. නිසා. වස්තු කම්පනය වන නිසා. දැන් මේකේ මෙන්න මේ ක්‍රියාකාරකම අපිට එදා කරන්නට බැරි වුණා. අපි ඒක දැන් බලමු. බලමු. මොකද්ද බලන්න තියෙන්නේ? මේ තින්නේ බැලුන් පටලය. මේ බෝල මොනවද? සිජුපෝම් බෝල. රිජිෆෝම් බෝල. මම මේක දාලා තියෙන්නේ බීකරේට. ඔව්. මම දැන් කරන්නේ මේ තියෙන බැලුන් පටලයේ එක් තැනකින් අල්ලලා උඩට උස්සනවා. එතකොට ඔයගලන්ට මොකද්ද බලන්න දැනෙන්නේ? මොකද්ද ඇහුනේ? සද්දයක් ඇහෙනවද? ආයි බලමු. සද්දයක් ඇහුණා. සද්දයක් ඇහුණා. පටලය නැත්තම් බැලුම් පටලය කම්පණය වුණා. අපිට සද්දයක් ඇහුණා. රිජිෆෝම් බෝල ටිකට මොකද වුනේ? වැටුණා. ඔව් වීසි වුණා. රිජිෆෝම් බෝල ටික වීසි වුණා. හලෝ. ඔව්. මම මේ ක්ලාස් එකේ ඉන්නේ හොඳේ. ඔව්. හරි. මං 8ට ඉවරයි ආ. හරි. 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 හා. ඕකේ. බලමු ආයෙත්. පටලේ කම්පණය වෙනකොට පුතේ බෝල ටික මොකද වෙන්නේ? බීමට වැටෙනවා. ඔව් අපිට පටලේ කම්පණය වෙනවා පේන්නේ නැහැ. ඒක පේන්නේ බෝල ටික වැටෙනකොට. උඩ පහළ යනකොට තමයි පේන්නේ. ඔය විදිහට.
අන්න වීසි වුණා ඔක්කොම ටික. හෙසලික ෆෝන් එකෙන් සද්දයක් ඇහෙනවා. හරි. දැන් අපි මේක බැලුවා. ඔය මම මයික් ඔන් කරන්න එපා. ඒ ඕෆ් කරලා තියාගන්න සද්දයක් ඇහෙනවා. මම මේ කරන්නේ ශබ්දය සහ ඇසීම පාඩම. වෙන සද්ද ඇහෙන්න බෑ. ඒ ඔය 603 ෆෝන් එක සද්ද ඇහෙන්නේ. හයසිය තුන කෞශල්‍යගේ මයික් ඔෆ් කරන්න. දැන් මෙතන බෙරයක් නෙමෙයි තිබුණේ බීකරයකට බැලුන් පටලයක් යොදලා. බෙරයක් වාදනය කරනකොටත් ඕකමයි වෙන්නේ. කඩදාසි කැබලි වෙනුවට පුතේ ඕගොල්ලෝ මේක දැක්කේ රිජි ෆෝම් බෝල. දැන් එතකොට පටලයක් තියෙනවා. මෙතනත් තියෙනවා සමක් නැත්තම් බෙරේක පටලයක් තියෙනවා. ඕගොල්ලෝ බැලුන් පටලය දැක්කා. බෙරේ වාදනය කරන විට නැත්තම් අර බීකරේ අපි ඒ තිබ්බ බැලුන් පටලේ උඩට උස්සන විට ඉන් ශබ්දයක් අපට ඇසේ. දැන් හැමෝටම ඇසුණා. ශබ්දයක් අපිට ඇසුණා. ඒ වාදනය කරන විට කුඩා කඩදාසි කැබලි වලට කුමක් සිදු වේද? නැත්තම් කඩදාසි කැබලි නැත්තම් මෙතන අපි ගන්න රිජි ෆෝම් බෝල. දැන් ඇලයිරක් දාලා යන කඩදාසි කැබලි ඇලයිරක් රිජි ෆෝම් බෝල දාන්න. රිජි ෆෝම් බෝල. ඔය ෂේනි දුර ලියනවා රිජි ෆෝම් බෝල කියලා. ඒක කිව්වමයි පෑන ගන්නෙ. හරි. කඩදාසි කැබලි වලට කුමක් සිදු වේද? මොකද වෙන්නේ? කඩදාසි කැබලි. චලනය වේ. ඔව්, very good. වේ. කවුද ඔය? චලනය වේ. චලනය වේ. සර් කම්පැනි වීමත් හරිද? ඔව් පුතේ කම්පණය වේ කිව්වත් හරි. ඒකත් හරි. වරදක් නැහැ. අනිත් පැත්ත. එසේ කඩදාසි කැබලි චලනය වන්නේ ඇයි? රබානේ සම් පටලයද දෙදරීම හෙවත් ඔබමොබ වීම නිසා. හරි ෂෝක්. අපි ලියමු. කම්පැනි වීම නිසා. ඔව්. පටලය කම්පණය වීම නිසා. නිදි. හරි.
ඊගාව ප්‍රශ්නේ සහ පිළිතුර බෙර හඬ උපදින්නේ කෙසේද? දැන් උඩ ප්‍රශ්නේදී ලිව්ව කවුද කම්පණය වෙන්නේ කියලා. මොකක් නිසාද? හඬ උපදින්නේ කෙසේද කියන්න. කොහොමද හඬ උපදින්නේ? කතා කරන්න. කම්පණය වීම නිසා. ඔව් මෙතන සම නැත්තම් පුතේ පටලය කම්පණය වීම නිසා. කම්පණය වීම නිසා. හොඳයි මෙන්න විවිධ ද්‍රව්‍ය කම්පනයෙන් හඬ හෙවත් ශබ්ද උපදී. විවිධ ද්‍රව්‍ය කම්පනයෙන් දැන් එතකොට අපි මීට කලින් ගිය සතියේදී පුතේ සරසුල දැක්කා. සරසුල කම්පණය වන හම්පි හඬ ඇහුවා. මම හැමෝටම කනට මේක තියලා පෙන්නුවේ නැහැ. ඒත් දැක්කා. මම වීඩියෝ එක පෙන්නුවා. අද දැන් අර රබර් පටලය ඒ කොටස අපි දැක්කා. එතකොට හඬ උපදින්නේ කොහොමද කියන එක මෙතන අපි ක්‍රියාකාරකම් දෙකකින් කතා කළා. ඒත් එක්ක මම තව එකක් දෙකක් පෙන්නුවා. මොනවද පෙන්නුවේ? සිලිසිලිය. තවත් එකක් අර නලාවක සද්ද කරලා පෙන්නුවේ. මතක නෑ වගේ කට්ටියට. ඒ ටික ඔක්කොම පෙන්නුවා. එතකොට ඒ ද්‍රව්‍ය වලදිත් යම් යම් දේවල් කම්පණය වුණා. ඒ කම්පණයෙන් තමයි මොනවද හඬ හෙවත් ශබ්දය නිපද වුණේ. හඬ හෙවත් ශබ්දය නිපද වුණේ. එමය වෙන්නේ. හඬ ශබ්දය උපදින්නේ එහෙනම් කම්පණය වීමෙන්. කම්පණයෙන්. දැන් බලමු ඊළඟ කොටස. කවුරු ගැනද කියන්නේ? ධ්වනි ප්‍රභව. මීට කලින් අපි ආලෝක ප්‍රභව ගැන කතා කරා. ආලෝකය නිකුත් කරන ද්‍රව්‍ය වස්තු වලට අපි කිව්වා ආලෝක ප්‍රභව හෙවත් දීප්ත වස්තු කියලා. දැන් මෙතනදී අපෙන් අහන්නේ ආලෝක ප්‍රභව ගැන නෙවෙයි. අපිට කියන්නේ මොන ප්‍රභවද? මොන ප්‍රභවද? කියන්න. ඔව් ධ්වනි ප්‍රභව ගැනයි අපිට කියන්නේ. එතකොට අපිට ධ්වනි ප්‍රභව ගැන කතා කරනකොට ධ්වනි ප්‍රභව ගැන කියනකොට මෙන්න අපිට ධ්වනි ප්‍රභවයක් හඳුන්වන හැටි කියලා තියෙනවා. ශබ්දය නැත්නම් ධ්වනිය නිපද වෙන වස්තු ධ්වනි ප්‍රභව වේ. ධ්වනි ප්‍රභව වේ. උදාහරණ අපි දැක්ක සරසුල. එතකොට දෙවනි එක රබාන. ස්පීකරය. ඔව්. වීණාව. මං ස්පීකරෙත් පෙන්වුවා නේද? ස්පීකරෙත් පෙන්වුවා නේද? පිචිපොම් බෝල දාලා පෙන්වුවේ නැද්ද? නෑ. ඈ? නෑ. නෑ. ජිජිබෝන් දාලා පෙන්නුවේ. හා රබා දෙරේ. කරාද? නැහැ. නැද්ද? නෑ. කොහේදී හරි මට මතකයි කරා කියලා. ඒකයි මං එහෙම කිව්වේ. මම ඉන්නකෝ. ඒකත් මම පෙන්නන්නම් ඕන.
අටවසරනේ සර්. කීයද පුතේ? ඔව් ඉතින් එක පන්තියකට නෙවෙයි උගන්වන්නේ. දැන් මතක නැහැ කොහෙද තිබ්බා. පස්සේ බලමු. දැන් බෑ. හතේ තියෙනව දොනිය පාඩමක්. හතේත් බලමුකෝ. මතනම තියෙනවා. කමන්නේ. අපි වෙන්නේ දවසක එක බලමු. දැන් බෑ පෙන්නන්න. හොඳයි. සරසුලේදී කම්පණය වෙන්නේ බාහු දෙක. එයාගේ බාහු කම්පණය වෙන්නේ. ස්පීකරයේදී පටලය කම්පණය වෙනවා. ඔව්. සීනුවේදී සීනුවේ පියන බෙල් එකේ පියන වීණාවේදී තත් හෙවත් කම්බි. ඔව්. සිතාරයේත් එහෙමයි. තත් හෙවත් කම්බි කම්පනයක් වෙනවා. ආපතේ පොඩ්ඩක් ඉන්න මම උගන්වනකම්. රබානේදී පටලය. බෙරේදීත් පටලය කම්පණය වෙන්නේ. ගිටාරේදීත් තත් හෙවත් කම්බි. ඔව්. බටනලාවේදී ආපෝනේ හිල් කම්පණය වෙනවා නම් හිල් ටික උඩ පහළ යන්න එපා. නෑ. ආයු වාතය මේ පොඩි වැඩක්. වාතය පොඩ්ඩක් අහගන්නකෝ. පොඩ්ඩක් අහගන්න. කටින් විසිල් එකක් ගහන්න. අන්න හරි. දැන් මොනවද කට ඇතුලේ කම්පණය වෙන්නේ? කට ඇතුලේ පිට වෙන්නේ මොනවද? හුලං. වාතය පුතේ සුලඟ කියන්නේ. එතකොට අපි කටේ තියෙන හුලං ටික තමයි බටනලාව ඇතුලෙන් යවන්නේ. එහෙනම් බටනලාවේ කම්පණය වෙන්නේ මොනවද? වාතය. කම්පණය වෙන්නේ වාතය. ඒක තේරුම් ගන්න ඕනේ. ඒක තමයි විසිල් එක ගැස්සෙව්වේ. දැන් තව එකක්. නෑ ආයි ඕනේ නෑ දැන් ඇති. ස්වරාලය. ඒක කොහෙද තියෙන්නේ? ඇහෙන්නේ? කොහෙද? කුඹුරේ නෑ. කුඹුරේ නෙවෙයි. කොහෙද තියෙන්නේ? කුඹුරේ නෙවෙයි. උගුරේ. ඒක හරි. ඔව් හරි. දැන් පොඩ්ඩක් ඉන්නකෝ. අහගන්න පොඩ්ඩක්. හොඳට අහගන්න. ඕගොල්ලන්ගේ ඔය බෙල්ලට අත තිබ්බහම කම්පණය වෙන තැන හොයාගන්න පුළුවන්. කම්පණය වෙන තැන හොයාගන්න පුළුවන්. අන්න එතන තමයි තියෙන්නේ ඔය රතු පාටින් ලියලා තියෙන අවයවය හෙවත් ස්වරාලය. දැන් තියෙන තැන හොයාගන්න. හයියෙන් මිරිකන්න එහෙම යන්න එපා. හම්බුණාද? කම්පණය වෙන තැන හම්බුණාද? ඔව් කියනකොට ඇහෙයි. කම්පණය වෙන තැන හම්බුණාද?
හරි. එතන තමයි පුතේ අපේ සොරාලේ තියෙන්නේ. ඔව්. සොරාලේ තියෙන්නේ එතන. දැන් අහගන්න. සොරාලයේ කම්පණය වෙන්නේ ගුරේ නෑ අහගන්න. මොනවද? ස්වර තන්ත්‍ර පේන්නේ නැද්ද? පේනවද? ආ? චුට්ටක් පොඩ්ඩක්. ඇහුන්නේ? උස්සන්න පොඩ්ඩක්. දැන් පේනවද? පේනවා. හරි. දැන් එහෙනම් මේ ටික ලියමු. ඉවරයි සර්. Excuse me sir. Screen එක පේන්නේ. හරි. කරලා එහෙනම් ඉවරයි මම සර්. අහනවා. හරි. සර් 아무තු සද්දයක් කරනවනේ. ඔව් සර්. කෞශල්‍යගේ ෆෝන් එකේ. ඒගොල්ලෝ මයික් ඔෆ් කරපුවාම හරි. එතකොට මෙතෙන්දිත් සතුන්ගේ නාදවලදිත් කම්පණය වෙන්නේ ස්වරාලයේ ස්වර තන්ත්‍ර. ස්වර තන්ත්‍ර. අහස කෙරවීමේදී කවුද කම්පණය වෙන්නේ? අහස ගොරවනකොට. වායු අංශු නැත්නම් වාතය. වාහන හඬ. වාතය. එන්ජිම ඇතුලේ ඉඳන් එළියට එන වාතය කම්පණය වන හඬ අපිට ඇහෙන්නේ. මුහුදේ හඬ. ජලය. ඉතින් අත එක්ක බෑනේ. හරි. අපට ශබ්ද ඇසෙන්නේ කෙසේද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා දීලා. පුතාලා මේකට උත්තරේ දැන් දන්නවා. ඒ වගේම ලියලා තියෙනවා. කොහොමද? එහෙනම් විවිධ ද්‍රව්‍ය නැත්තම් වස්තු කම්පණය වෙනවා. ඒ කම්පණය වෙනකොට ඒ කම්පන අපේ කන වෙත ඇතුල් වෙනවා. ඒ කනට ඇතුල් වුණාට පස්සේ ශබ්දය අපි තේරුම් ගන්නවා. එතකොට අපිට ශබ්දය ඇසෙනවා. වෙන්නේ එහෙමයි. ද්‍රව්‍ය වස්තු කම්පණය වෙනවා. කම්පණය වෙනකොට කන වෙතේ ශබ්දය ඇතුල් වෙනවා. දැන් ඔයගොල්ලෝ අර කන රූප සටහනේම දැක්ක නේද වීඩියෝ එකේ? ඔව්.
ඔව්. එතකොට ඒ තමයි අපිට මොලේ විසින් තේරුම් අරගෙන තමයි අපිට ඇසීම සිදු වෙන්නේ. ඒ විතරයි වෙන්නේ. ඇතුළේම සිදු වෙලා අපිට ඇහෙන්නේ එහෙමයි. ඊගාවට අපි මේ කොටසේදී යනවා ශබ්ද වර්ග කරන්න. රිද්මයානුකූල. රිද්මයානුකූල. කනට මිහිරි නාද. කනට මිහිරි නාද. එතකොට අපිට සින්දුවක් එහෙම ඇහුනොත් ඒ නාදය අපිට මිහිරි. එතකොට අපි කියනවා ඒක කනට මිහිරි නාදය සංගීතය කියලා. ශබ්ද වර්ග කරනවා එහෙම. ඊගාවට කනට අමිහිරි නම් ඒක ഘോഷාවක්. ඔව් දැන් ඕගොල්ලෝ මෙතනදි කිව්වනේ සර් ෆෝන් එකකින් සද්දයක් ඇහෙනවා කියලා. එතකොට ඒක කනට මිහිරිද අමිහිරිද? අමිහිරි. ඒක තමයි ഘോഷාවක් නිසා තමයි නැත්නම් ඒක අපිට අමිහිරි ශබ්දයක් නිසා තමයි අපි එහෙම කිව්වේ. ඒක අපිට ටිකක් දරන්නට අමාරුයි. කිව්වේ ඒකයි. වර්ග කරන්නේ ඔහොම. ඊළඟට අපි තවත් විදිහකට ශබ්ද වර්ග කරනවා ස්වභාවික ශබ්ද සහ කෘතිම ශබ්ද විදිහට. ස්වභාවික ශබ්ද කෘතිම ශබ්ද. අහස ගිරවීම ස්වභාවිකයි. කුරුළුණු ආදිය දියැලේ හඬ ජලයට යමක් වැටීම සුළඟේ හඬ මුහුදු රළ කන්දක් නාය යෑම ස්වභාවික ශබ්ද. කෘතිම වන්‍යානයක හඬ වාහන නලා හඬ එන්ජිමේ හඬ කෝච්චියේ හූ හඬ යන්ත්‍රවල හඬ සීනු හඬ සංගීත උපකරණවල හඬ වාහන රිය අනතුරු හඬ කෘතිමයි. කෘතිම වෙනවා. ඔය දින අපිට බෙදන්නට පුළුවන් ස්වභාවික සහ කෘතිම කියලා ශබ්ද වර්ග. ඔතනින් ප්‍රශ්නයක් ලියා ගන්න. මේවා අතරින් කනට ඉතා හිතකර කනට ඉතා හිතකර ශබ්ද කිහිපයක් ලියා දක්වන්න. සර් ශබ්ද කිහිපයක් ලියා දක්වන්න. ටිකක් කියනවද? පුතේ මේවා අතරින් කනට ඉතා අහිතකර ශබ්ද කිහිපයක් ලියා දක්වන්න. ඊළඟ දවසේ බබාලා හොයලා තියාගන්න සංගීත උපකරණ වල රූපයක්. සංගීත උපකරණ වල රූපයක්. අපි ඊට පස්සේ කරන්නේ සංගීත පාඩම. එතකොට මම අද පාඩම එහෙනම් මෙතනින් නවත්තනවා. මේ ටික ඔයගොල්ලෝ හොයලා තියාගන්න. හරි.
එහෙනම් හැමෝටම බුදු සරණයි. සර්ණයි සර්. හරි සරණයි. සර්ණයි සර්. සරණයි. Good night. good night. Good night. Good night sir. Good night. Good morning sir. Bye. Ramesh. Hey. Komade. Innai. Duindu. Duindu komade. Mic on kan Duindu. 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 Ali sir. Komade. आमुतो साध्या क्या होने दे दुविधु कोमले आमुतो साध्या क्या होने दे अन्ना इधर बैठे वाला के ना आमुतो साध्या है नहीं गली पे क्या गाना एक ओए अनीशा met me tute ka hammunada අන්නේද අපි යනවා හරි එන චනමේ මේ ඔය යාළුවගේ දෙපැත්තෙන් කොණ්ඩේ කපන්න good morning උදෑසන ඒ සමහර අයට එළි වෙලා සුබ උදෑසන හරි ඔරලෝසුව කරගෙවුවද අනිත් පැත්තට ඔව් සර් ඒක තමයි කරගෙවුවා නෙමෙයි කරගුණා කොහමද අදීෂ්